සුබලුත් අවුරුද්දක් දුවල පුතාලට අද අපේ ජපන් හන්තිය පටන් ගන්නවා. ගිය සතියේ අපි ජපන් හිරගන වචන අයුයෝ
ආ ඊ උ ඉගෙන ගත්තා. අපි ඊට ඉස්සෙල්ලා අද කලින් දේවල් මතක් කරලා පන්තිය පටන් ගනිමු. මුලින්ම ආචාර කරන විදිය ජපන් භාෂාවෙන් කියන්නේ අයිසත්සු කියලා. උදේ පාන්දර කවුරු හරි හම්බුනහම අපි ඔහයෝ ගොසයිමස් කියලා කියන්නේ මේ කුඩා දරුවා වැඩිහිටියට උදේ පාන්දර හම්බුනහම ඔහයෝ ගොසයිමස් කියලා ඔළුව පහත් කරලා කියනවා. ඊළඟට දවල්ට කවුරු හරි හම්බුනහම ඔළුව පහත් කරලා කොන්නිචිවා කියලා කියනවා. උදේට ඔහයෝ ගොසයිමස් කියනවා. දවල් කවුරු හරි හම්බුනොත් එහෙම කොන්නිචිවා කියලා කියනවා. රාත්‍රියට කවුරු හරි හම්බුනොත් කොම්බන්වා කියලා කියනවා. නින්දට යන්න ඉස්සෙල්ලා ඔය සුමිනසයි කියනවා. රාත්‍රියට කවුරු හරි හම්බුනොත් කොම්බන්වා. නින්දට යනකොට ඔය සුමිනසයි කියලා කියනවා. කෑම කනකොට කෑම කන්න ඉස්සෙල්ලා අත් දෙක එක්කහු කරලා හිත දැකිමස් කියනවා. මේ පින්තූරේ පෙන්නලා තියෙන විදිහට කෑම කන්න ඉස්සෙල්ලා අත් දෙක එක්කහු කරලා හිත දැකිමස් කියලා ඔළුව නමලා කියනවා. හිත දැකිමස්. කෑම කාලා ඉවර වෙලා ආපහු අත් දෙක එක්කහු කරලා කොචිසෝ සමදෙස්තා කියලා ආචාර කරනවා. කෑම කන්න ඉස්සෙල්ලා හිත දැකිමස් කියනවා. කෑම කෑවට පස්සේ ගොචිසෝ සමදෙස්තා කියනවා. අපි ගිය සතියේ ජපන් භාෂාවේ අකුරු ගැන ඉගෙන ගත්තා. මුලින්ම රෝමජි කියලා අකුරු වර්ගයක් තියෙනවා. ඒක කුඩා කුලාවට පිටරටින් ඉඳන් ආපු අය ජපන් භාෂාව ඉගෙන ගන්නකොට ජපානයේදී මුලින්ම රෝමජි භාවිතා කරනවා. ජපන් භාෂාවේ තියෙන අකුරු තමයි හිරගනා. හිරගනා අපි ගිය සතියේ අකුරු 3ක් ඉගෙන ගත්තා. අනිත් අකුරු අපි අද ඉගෙන ගන්නවා. කතකනා කියලා කියන්නේ ජපන් භාෂාවේ පිටරට වචන ලියන්න භාවිතා කරන තව අකුරු වර්ගයක්. හිරගනා කියලා වලින් ලියන්නේ ජපන් මිනිස්සුගේ නමක් වුණත් හිරගනා පාවිච්චි කරන්නේ. පිටරට මිනිස්සෙක් වුණොත් කතකනා පාවිච්චි කරන්නේ. පිටරටක රටක නමක් නගරක නමක් ඒ වගේ දෙයක් ලියනකොට භාවිච්චි කරන්නේ කතකනා. ඊළඟට ජපන් භාෂාවේ කලින් ඉස්සර චීනෙන් ආපු වචන අකුරු තියෙනවා. ඒවට කියන්නේ කන්ජි කියලා. ජපන් භාෂාවේ චීනෙන් ආපු ඒ අකුරු වලට කියන්නේ කන්ජි කියලා. කන්ජි කියන එක රූපයක් අඳිනා වගේ ඒ අකුර දැම්කහම ඒකේ තේරුම කෙලිම වැටහෙනවා. ඒක නිසා කන්ජි කියන එක අපි මෙතෙක් කල දූල පුතාලා ඉගෙන ගත්ත අකුරු වලට වඩා වෙනස්. ඒකට තේරුමක් තියෙනවා. ඒක හරියට පින්තූරයක් ඇඳලා දෙයක් පැහැදිලි කරනවා වගේ දෙයක් තමයි. ඒ අකුර දැක්කහම මොකද්ද කියන්නේ කියලා කියවන්න ඕනේ. අකුරු දැක්කහම මොකද්ද මේ කියන්නේ කියලා තේරෙනවා. ඒක ගැන අපි අන්තිමට ඉගෙන ගන්නවා. අපි කලින් කිව්ව හිරගනා අකුරු හොඩිය මෙතන පෙන්නලා තියෙනවා. අපි ඊළඟට හිරගනා බලමු. අපි ගිය සතියේ හිරගනාවල අයන්න ලියන්න පටන් ගත්තා. අපි පුරුදු වෙන්නත් එක්ක ආපහු ලියන විදිය බලමු. මුලින්ම උඩ හරහට තියෙන එක ලියනවා. ඊට පස්සේ උඩින් ඉඳන් පල්ලෙහාට ලියනවා.
ඊට පස්සේ අයන්න පාට මාරු කරලා ආපහු ලියනවා. මුලින්ම ලියන්නේ මේ හරහට එක පළවෙනියට, දෙවෙනියට ලියන්නේ උඩින් ඉඳන් පල්ලෙහාට, තුන්වෙනියට ලියන්නේ මේ පැත්තට ලියන එක. මුලින්ම ලියනවා අයන්න. ආපහු ලියන්න. මුලින්ම ලියන්නේ හරහට, දෙවෙනියට ලියන්නේ උඩින් ඉඳන් පල්ලෙහාට, තුන්වෙනියට ලියන්නේ හරහට පැත්තට ලියන එක. මේක PDF එක දාලා තියෙන්නේ print දුල පුතාලට පුළුවන් නම් print out එකක් අරගෙන ඒක ලියලා පුරුදු වෙන එක බොහොම හොඳයි. ඊළඟට අපි ආ කියන එකට උදාහරණයක් විදිහට අරි කියන්නේ කූඹියා එහෙම නැත්නම් කඩියා. අරි කියන එක ආ කියන එකට උදාහරණයක් විදිහට ගිය සතියේ කියලා දුන්නා. ඊළඟට අහිරු තාරාව අහිරු කියලා කියන්නේ තාරාවට. අරි කියනවා කඩියට, අහිරු කියනවා තාරාවට. ඊළඟට ඊ අකුර ලියලා බලමු. ඊ අකුර බොහොම ලේසි ලියන්න. උඩින් ඉඳන් පල්ලෙහාට ලියලා ඊ ආපහු පාරක් ලියලා බලමු. ඊ මුලින්ම ලියන්නේ උඩින් ඉඳන් පල්ලෙහාට, දෙවෙනියට දකුණු පැත්තේ උඩින් ඉඳන් පල්ලෙහාට. මුලින්ම වම් පැත්තේ උඩින් ඉඳන් පල්ලෙහාට, දෙවෙනියට දකුණු පැත්තේ උඩින් ඉඳන් පල්ලෙහාට. ඊ කියන එකට උදාහරණ විදිහට අපි ඉචිගෝ කියන්නේ ස්ට්‍රෝබෙරි. ඉචිගෝ. තව උදාහරණයක් විදිහට ඊයේ කියන්නේ ගෙදර. ඉචිගෝ ඊයේ. ඊළඟට අපි ඉගෙන ගත්ත අකුර උයන්න ලියන්නේ හරහට ලියනවා ඉස්සෙල්ලා මුලින්ම දෙවෙනියට පැත්තට.
උ ආපහු ලියමු. උ ආපහු පාරක් ලියලා බලමු. උ අකුර. උ අකුරට උදාහරණ විදියට උසගි. උසගි කියන්නේ හාවා. උ අකුරට උදාහරණයක් තමයි උසගි. උසගි කියන්නේ හාවා. ඊළඟට උමා. උමා කියන්නේ අශ්වයා. අශ්වයාට කියන්නේ උමා. හාවට කියන්නේ උසගි. අද අපි ඊළඟට ලියන අකුර ඒ. ගිය සතිය අපි ඌ වෙනකන් ලිව්වා. අද මුලින්ම ලියන්නේ ඒ අකුර. ඒ අකුරත් කලින් අකුර වගේ තමයි උඩ කෑල්ල ඉස්සෙල්ලා ලියන්නේ. ඊට පස්සේ ඊළඟ කොටස ලියනවා. උඩ කොටස ලියලා බලමු අපි. වම් අත පැත්තින් දකුණු අත පැත්තට. ඊට පස්සේ දෙවනියට මේ පැත්තට පටන් ගන්න. ගිහිල්ලා ආපස්සට ඇවිල්ලා ආපහු ඒක උඩ ඉඳන් ඒක උඩ ගිහිල්ලා ඒ මේ පල්ලෙහා කොටස ලියනකොට පැන්සල නතර කරන්නේ. එහෙම මේක උඩ ගිහිල්ලා පල්ලෙහාට ඇවිල්ලා ආපහු ඒක උඩ යනවා. ආපහු පාරක් ලියලා බලමු. දුල පුතාලත් මාත් එක්කම ලියන්න බලන්න. දෙවෙනි කොටස අහට ගියා පල්ලෙහාට එනවා. ආපහු ඉහළට ගිහිල්ලා ඒ ආපහු ලියනවා. ඊළඟට ආපහු ලියන්න. දෙවෙනියට එහෙමම පැන්සල නතර කරන්නේ නැතුව එහෙමම පල්ලෙහාට ඇවිල්ලා ආපහු උඩට ගිහිල්ලා ඒ ආපහු පාරක් ලියන්න. ඒ ආපහු පාරක් ලියනවා. ඒ ආපහු පාරක් ලියනවා.
ආපහු පාරක් මුලින් ඉඳන් ලියන්නේ ඒ අකුර. මුලින්ම ලියන්නේ උඩ කොටස. හරහට ලියනවා. ඊළඟට පල්ලෙහා කොටස. ගිහිල්ලා පල්ලෙහාට ඇවිල්ලා එහෙම මූඩට ගිහිල්ලා ආපහු ලියනවා. ආපහු පාරක් ලියනවා. දුර පුතාලත් කීප පාරක්ම ලියන්න. ඒ අකුර අපි ඒ අකුරට උදාහරණ කීපයක් ඊළඟට බලමු. ඒ අකුරට උදාහරණය එකි. එකි කියන්නේ දුම්රියපළ. එකි කියන්නේ දුම්රියපළ. ඊළඟට තව උදාහරණයක් එනොගු. එනොගු කියන්නේ දියසායම්. එනොගු කියන්නේ දියසායම් වලට. පින්තූරේ පෙන්නලා තියෙනවා දියසායම්. ඊළඟට දුම්රියපළක් පෙන්නලා තියෙනවා. දියසායම් වලට තමයි එනොගු කියලා කියන්නේ. ස්ටේෂන් එකට කියන්නේ එකි කියලා. ඊළඟ අකුරක් බලමු ඕ අකුර. ඕ අකුර අපි ඉස්සෙල්ලාම ලියන්නේ මේ හරහට ලියන එක. ඊළඟට උඩින් ඉඳන් පල්ලෙහාට ඊට පස්සේ උඩ කෑල්ල. ආපහු අපි ලියලා බලමු. පළවෙනි එක දෙවෙනි එක ඊට පස්සේ තුන්වෙනි කොටස. ආපහු පාරක් අපි ලියලා බලමු. 1 2 3 ඕ අකුර. ආපහු අපි ලියලා බලමු. මුලින්ම ලියන්නේ හරහාට. දෙවෙනි අට උඩින් ඉඳන් පල්ලෙහාට ලියන එක. තුන්වෙනි අට මේ කොටස. ආපහු ලියලා බලමු අපි.
එක දෙක තුන. අපි ආපහු පාරක් ලියලා බලමු. එක දෙක තුන. ආපහු පාරක් අපි ලියලා බලමු. එක දෙක තුන. ආපහු පාරක් අපි ලියලා බලමු. එක දෙක තුන. ආපහු පාරක් ලියනවා. එක දෙක තුන. ඕ අකුර. අපි අද ඒ අකුරත් ඕ අකුරත් ලියුවා. ඊළඟට අපි බලමු ඕ අකුරට උදාහරණය. ඕ අකුරට උදාහරණයක් විදියට ඔනිගිරි. මේ පින්තූරේ පෙන්වලා තියෙනවා ඔනිගිරි. ඔනිගිරි කියන්නේ බත් බෝල. ජපානයේ ගොඩක් මිනිස්සු උදේට එහෙම ශනිකව කන අපි කහබත් එහෙම කන වගේ ඒ බත් වලට එළවලු එහෙම මිශ්‍ර කරලා ඒවෙන් ගුලි හදලා තියෙන්නේ. ඒව තමයි ගොඩක් මිනිස්සු කන්නේ. ඒවට කියන්නේ ඔනිගිරි කියලා. බතුයි එළවලුයි මිශ්‍ර කරලා බෝල හදපුවලා තියෙන්නේ. ඒවා කඩේ විකුණන තියෙන ලොකු මිනිස්සු අයත් පොඩි අයත් හැමෝම උදේට ගෙවල් වල කන කට්ටියක් ඉන්නවා. කඩවලින් එහෙම කන කට්ටියක් ඉන්නවා. ඔනිගිරි කියලා කියන්නේ. ඔනිගිරි. ඊළඟට සල්ලි වලට කියනවා ඔකානේ. ඕකානේ. බත් බෝල වලට කියන්නේ ඔනිගිරි කියලා. සල්ලි වලට කියන්නේ ඔකානේ කියලා. ඊළඟට අපි ඊළඟ අකුරු ලියන හැටි බලමු. ඊළඟට කා ලියන හැටි බලමු අපි. මෙහෙම ලියලා චුට්ටක් ඉන්න. ආපහු පාරක් ලියනවා.
ලියලා බලන්න පුතා දූල පුතාලා. ආපහු පාරක් ලියනවා. ආපහු ලියනවා. මුලින්ම ලියන්නේ දෙවෙනියට ලියන උන්දන් පල්ලෙහාට. තුන්වෙනියට ආපහු ලියනවා. තුන්වෙනියට ආපහු පාරක් ලියනවා. කා. අද අපි අකුරු තුනක් ඉගෙන ගත්තා. ඒ ඕ කා. කා වලට උදාහරණ කයරු. කයරු කියන්නේ ගෙම්බා. කයරු. කා ඒරු. කා කලින් ඉගෙන ගත්තා අපි ඒ අකුර කා ඒරු. කයරු කියන්නේ ගෙම්බා. ඊළඟට තව උදාහරණයක් තමයි කනි. කකුලුවා. කකුලුවට තමයි කනි කියන්නේ. කකුලුව මේ පින්තූරේ දක්වලා තියෙනවා කනි. කනි කියලා කියන්නේ. එතකොට අපි අද ඉගෙන ගත්තා ජපන් හෝඩි අකුරු අපි දැන්ට 6ක් පුළුවන්. ආ කියන අකුර, ඊ කියන අකුර, ඌ කියන අකුර, ඒ අකුර, ඕ අකුර, කා අකුර. අපි ජපන් හෝඩි අකුරු 6ක් දැන්ට ඉගෙනගෙන තියෙනවා. මේ අකුරු ලියන්න විදිය දුර පුතාලා වෙබ්සයිට් එකේ PDF එක දාලා තියෙනවා. ඒ PDF එක අරගෙන පුළුවන් නම් print out එකක් අරගෙන ඒක උඩ ලියලා පුරුදු වෙන්න. ඒක උඩ ලියලා පුරුදු වෙන්න පුළුවන් නම්. අද ජපන් පන්තිය මෙතනින් ඉවර කරනවා. 6 වසරේ විද්‍යා පන්තියට සහභාගී වෙන දූල පුතාලා ඉන්න අනිත් දූල පුතාලා Zoom එකෙන් අයින් වෙන්න. සුබ දවසක්.